අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මෙම සුමధుර ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මීට අවුරුදු 5කට පෙර පරලෝක ප්‍රාප්ත ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කොටගෙන කාවින්දද සිල්වා, ගීතානි ජයවර්ධන සහ ශනායා අමාන්ති යන අය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තමුත්තේකම ඔරුකලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිචය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ආරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉති ඉමා චතුරාර්යක්ඛා භික්ඛු භාවෙය්‍ය සීලවා. සදහැති කාරුණික පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය ඇහෙන මිනිසුන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිතය පිළිබඳව යථාර්ථය තේරුම් ගන්න. ඒ යථාර්ථ වටහා ගැනීම නිසාම යථාර්ථය තේරුම් ගැනීම නිසාම ඒ යථාර්ථය තේරුම් ගැනීමෙන් සත්වෙක්ට ලැබිය හැකි පරම ප්‍රතිඵලය වන මේ සාංසාරික දුකින් නිදහස් වීම කියන එකට සත්වය යොමු වෙනවා. ඒ ධර්මය තුලින් යන ගමන ඇතුළේදීම පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා කෞශල්‍යයත් එක්ක අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල රැඳිලා ඉන්න නම් භාවිතා කළ යුතු ආයුධ හතරක් තියෙනවා. ඒ ආයුධ හතර තමයි ධර්ම දේශනාවට මාතෘකා කළේ. ඒ කියපු ආයුධයන් සම්පාදිනය කර ගැනීම ඇතුලේ කෙනෙක්ට ලැබෙන රැකවරණ ඇත්තටම එයාට පුළුවන් බුදුදහම ඇතුලේ ඉන්න ජීවත් කරන්න. දැන් මම අද මේ දේශනාවේදී ඔයගලන්ට කියලා දෙනවා බුද්ධානුස්සති භාවනාව පිළිබඳව යම්කිසි ඉගියක්. මම බොහොමයක් බුද්ධානුස්සති භාවනාව ගැන කතා කරන්නේ නැත්තේ මොනයිකුත් භාවනා ක්‍රම ගැන කතා කරලා තියෙනවා. බුද්ධානුස්සතිය ගැන මම ටිකක් අඩුවෙන් කතා කරේ. ඒකට කාරණා කීපයකට බලපානවා. ඒකට හේතුව තමයි බුද්ධානුස්සති භාවනාව කියන එක මිනිස්සු හිතන තරම් ලේසි නෑ. ඇත්තටම පිටුතුනි අපි වුණත් බුද්ධානුස්සති භාවනාව වඩනකොට දෙක එක එක්කෙනාගේ ප්‍රඥාවේ ධර්මත් එක්කත් වෙනස් වෙනවා. හරිද? අපට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන හැඟීම කල්පනා කරලා කොතන ඉවර කරන්නද කියලා හිතා ගන්න පුළුවන් කමක් නෑ. ඒත් සාමාන්‍ය ලෝකයා මම බලනකොට ඒගොල්ලෝ අර ඇටමාලයක් අරගෙන කමක් නෑ නරක නැහැ. ඉතිපිසෝ ගාතාව කිව්වයි කියලා විතරක් බුද්ධානුස්සතිය වැඩෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක තමන් 3 ලක්ෂ ගණනක් ගණන් කරාය, 4 ලක්ෂ ගණනක් ගණන් කරාය, 5 ලක්ෂ ගණනක් ගණන් කරාය කියන තැන නෙමෙයි බුද්ධානුස්සති භාවනාව මං කියන එකපාරක් හරියට කල්පනා කරන්න. ඒ 5 ලක්ෂ ගණන් වඩපු බුදුගුණ වඩපු අය ගැටීම් ස්වභාවයෙන්. එහෙම නෑ. ඇත්තටම කියනවා මේ බුද්ධානුස්සතිය වඩන කෙනා
සුප්ප බුද්ධා පමුච්චන්ති. ඒ මහා කියන්නේ ඇත්තටම කියනවා පිබිදීමක් තියෙනවා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මනාව වූ නිදීමක්, මනාව වූ අවදවීමක්, මනාව වූ පිබිදීමක්, මනාව වූ සිඳීමක් තියෙන බුද්ධානුස්සති භාවනාවේ කෙනෙක් කෙරෙවුණා. හැබැයි බොහෝ අය මේවා දන්නේ නැහැ. නිකම්ම අල්ලගෙන කවුරු හරි කිව්වයි කියලා ඉඳගන්න මාගේ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක එහෙමයි කියලා පාලි ගාතාවට තව ටිකක් අර දැන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේක පොඩි ගාතාවක් නෙමෙයි මේක මහා අර්ථයක් තියෙන ගාතාවක්. දැන් ඕකටම තව මොනවා හරි ටිකක් දැම්මට පස්සේ ඒක මොකද කියන ඒක ලොකු එකක් වෙනවා. අරකට වඩා අරක ලොකුයි. ඒක තමයි වැදගත්. ඒක කියන කෙනා කැපිලා පේනවා. ඉතින් බලනකොට බුදුරජාණන් වහන්සේට කියන නොයෙකුත් නම් තියෙනවා. දාස් ගානක් තියෙනවා. ඒ දාස් ගානම දාගෙන ගාතාවක් බැඳගෙන කිය ඉන්නවා. ඒකල ඒක ගයින්නවත් එක්ක. අපි බුදුගුණ හිතපු ආරගාන ගැන්නොත් ඇයි හැම ධර්ම කාරණාවක් ඇතුළෙම වැඩෙන්නේ බුද්ධානුස්සතියනේ. නේද? මේ කොම් දේශනා කළේ බුදුරජාණන් වහන්සේනේ කියලා දැනෙන හැම තැනකම බුද්ධානුස්සතියනේ වැඩෙන්නේ. ප්‍රමාණ කරන්න පුළුවන් ද ගැනපු ගාන? හිතපු ගාන හිත මම එතකොට ඒ කියන්නේ මම ධර්ම මානසිකාරය තුල ඉඳලා තියෙන්නේ 3,55 පාරයි. එහෙමද අපි ගයින්නෝ? එහෙම නෑ බුදුසායිනේ මම පැවිදි වූ දාපටන් බුද්ධානුස්සතියෙන් නෑයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක මම පැවිදි වූ දාපටන් දකින්න කෙනෙක්. අන්න ඒකයි ගැඹුරු අදහස. නිවැරදිව බුද්ධානුස්සතිය වඩන හැටි. මේ කියන්නේ අරකට මේව කරනවා නෙමෙයි හරිද? මේ ගයිනය බුදු ගුණ වාර ගණන ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මට කියන්න ඕනේ මේ මම කියන කතාව අහගන්නකො මගේ පිංගුතුල්ලා. එතකොට ඔයගලන්ට තේරෙන්නේ නිවැරදි බුද්ධානුස්සතිය මොකක්ද කියලා. එහෙමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණ වැනෙන්නේ. පිංගුතුනි මේ බුද්ධානුස්සතිය කියන එක වඩන්න ඕනේ ධර්මයක්. බුද්ධානුස්සතිය කියන එකම ධර්මයේ වැඩිමෙන් ඔබ නිවනටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව එහෙමයි. යම් කිසි භාවනාවන් අතර උසස් භාවනාවක් කියලා එකක් දක්වනවා නම් ඒ බුද්ධානුස්සති භාවනාව. එයි මේ බුද්ධානුස්සතිය ඇතුළට කැටි නොවන දෙයක් නෑ. දැන් මරණ සතිය ගත්තාම පිටුනේ මරණ සතිය විතරයි. ඒකේ පැත්තකින් බුද්ධානුස්සතිය වැඩි. අසුබය ගත්තාම අසුබය විතරයි. ඒකේ පැත්තකින් බුද්ධානුස්සතිය වෙනවා. මොකද මේ දෙයියනේ මේ ධර්මතාරික කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. හැබැයි එතනට ෆෝකස් වෙනවා අඩුයි. අර වෙනත් පැත්තකට තමයි හිත හැමතිස්සෙම යොමු වෙන්නේ. විපස්සනාව ගත්තොත් විපස්සනාව වැඩෙනවා අට්ටික සංඥා වැඩෙන්නේ නෑ. විපස්සනා අට්ටික සංඥා. මේ විපස්සනාව ඇතුළේදී බුද්ධානුස්සතිය පැත්තකින් වැඩෙනවා. මේක ලොකු ප්‍රබෝධයක් කියන්නේ ප්‍රබල වෙන්නේ නෑ. හැබැයි කෙනෙක් බුද්ධානුස්සතිය වැඩි. ඒ බුද්ධානුස්සතිය භාවනාව ඇතුළේ සඳහන් නොවන සටහන් නොවන භාවනාවක් නෑ. ඇයි? අපි මේ ධර්මයේ කියලා යම් මාත්‍රයක් ඉගෙන ගන්නවා නම් නමෝ තස්ස එකේ ඉඳන් ආකාසට්ටාච බුම්මට්ටා කියන ගාතාව දක්වා කියවෙන ගාථා ඇතුලේ කියවෙන දේශනාවල පිරිත්වල අට්ටික සංඥා වේවා සුභ සංඥා වේවා මරණ සතිය වේවා ප්‍රහාණ සංඥා වේවා නිරෝධ සංඥා වේවා විරාග සංඥා සබ්බ සංකාරී ස්වනිච්ච සංඥා වේවා සබ්බ ලෝකේ අනබිරත සංඥා වේවා ආදීනව සංඥා වේවා සමසතලිස් කර්මස්ථාන වේවා සුස්ක විපස්සනා වේවා සමත යානික වේවා විපස්සනා යානික වේවා මේ මොකක් වුණා කාගෙන්ද ප්‍රභවය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. සබුද්ධානුස්සතිය වඩන කල අපි මේ භුක්ති විඳින ඇඳුමේ පවා සිවුරේ ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳන් කකුල් තියාගෙන ඉන්න පොළවේ ඉඳන් මේ ජීවත් වෙන සුවය දක්වාම බුදුරජාණන් වහන්සේටමයි තියෙවා. බුදුරජාණන් වහන්සේටමයි තියෙවා. ඒවා පාලනය අපිට ජීවිතේ ජීවත් වෙන්න ඒවා පරිහරණය කරන්න වෙලා. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මූලිකයි. එනම් බුද්ධානුස්සතිය වඩන කෙනාට මේ සියලු ධර්මතා වැඩෙනවා. ඒක තමයි ඒක න්‍යායක්. බුද්ධානුස්සතිය වඩනකොට කොහොමද බුද්ධානුස්සතිය වඩන්නේ? පිටුනේ. අමුතුවෙන් ලකලෑස්ති නම් වෙන්න කිසිම දෙයක් නැහැ. පොත් පෙරලන්න එපා. මුකුත් එපා. දැනට. ඉස්සරහට පෙරලන්න. යෙල්ලෙන් දගන්න. දෙවියන් කල්පනා කරන්න. ගෞතම බුදුරජාණන් වහන්සේට එදා දීපංකර බුද්ධ පාමුල නිවිල යන හොඳටම අවස්ථාව තිබ්බා. ඒ අවස්ථාව තියෙනකොට ගාථාපද දෙකක් කිව්වනම් උන්වහන්සේ සසර දුක එතන කෙලවර කරනවා. ආයි උපදීමකට යන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ මේ මහත් වූ සසර දුකට හරිද කාමයන්ගෙන් බර විපාක වලින් බර නොඑක් දුක් කරදර ගෙනල්ලා දෙන කායික පීඩා මානසික පීඩා චිත්ත පීඩා නොඑකුත් දේවල් ගෙනල්ලා දෙන්නේ මේ සසරට අපිට හිතා ගන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට කොහොමද දැන මේකට යන්නේ කියලා. මොකද මේ සාමාන්‍ය මිනිස්සු සසරට යන්නේ නොදැන. බුදුරජාණන් වහන්සේ සසරට යන්නේ දැන බෝසත් කාලේ. ඇයි? නොදැන යෑම
වෙනයි. දැන් සාමාන්‍ය මිනිහෙක් ගත්තාම නොදැන සසරට යනවා. එතකොට ඔය අනාතරතුර අපි තුමු ස්වාමීන් වහන්සේ නමකට හරි කාට හරි මේ ධර්මතාවය අවබෝධ වෙනවා. වෙනකොට හිතනවා දෙයියනේ මේ මිනිස්සු යන්නේ නොපිටටනේ. මිනිස්සුන්ව කවුද කොට දාන්නේ? එක්ක මට අපිට තනියෙන් ඉතර වෙලා යන්නත් පුළුවන්. එහෙම හිතන්නේ හරිද? මට තනියෙන් ඉතර වෙලා යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අහිංසක මිනිස්සු කවදානම් මේ සසරෙන් මිදෙයිද? මොවුන් විතර කරවන්න පුළුවන්. මොවුන්ට මේ කතාව කියලා දෙන්න පුළුවන්. හොඳම තැන මොකද්ද කියලා හොයන කෙනාට තමයි බුද්ධත්වයේ කියන එක හම්බ වෙන්නේ. ඒ බුද්ධත්වය ඇසුරු කරගෙන සත්‍යයේ දුක් නිවන්න බුදු වෙනවා මිසක් බුදු භවයේ තියෙන ආශ්චර්ය බලාගෙන බුදු වුණා නෙමෙයි. බුදු භවයේ තියෙන ආශ්චර්ය බලාගෙන බුදු වුණා නෙමෙයි. බුදු වුණේම සත්‍යයේ දුක නිවනවා කියලා හිතාගෙන. ඒකයි දෙවිවරු බ්‍රහ්මයෝ ආරාධනා කරන්නේ බුදුරජාන් වහන්සේට තුසිත දිව්‍ය ලෝකෙදී කාලෝ යන්තේ මහාවීර උප්පච්ච මේ කාලය කියනවා. උපජ්ජ මාතු කොච්ච අම්මයි බඩේ උපදින්නේ. ඔබ වහන්සේ සසර පාරමිතා පුරාගෙන ආවේ ඇස්ස්මස්ලේ දනීලා දිව්‍ය ලෝකේ සැප විඳින්න නෙමෙයි. බ්‍රහ්ම ලෝකවල සැප විඳින්න නෙමෙයි. ශක්තිති රාජ්‍ය සම්පත්තිය බලාගෙන නෙමෙයි. කාලෝ යන්තේ මහාවීරයන් වහන්සේ මේ කාලයේ මෞකස උපදිනසේක්වා ලෞතර බුදුව සතහට සදාම් දේශනසේක්වා කියලා ආරාධනා කරා. බුදුරණාහිසෙත් බුදු වෙලා වණ කියද්දි කොහොමද කිව්වේ? පළවෙනියටම කියද්දි එහෙනම් අමා බෙරේ වයමි. පින් ඇත්තෝ ශ්‍රවණය කරත්වා. එමයි කිව්වේ. අමා බෙරේ වයමි. පින් ඇත්තෝ ශ්‍රවණය කරත්වා. බලන්නකෝ ඒ කරුණාව ඒනේ අපි බුදුරණාහිසේ ඉඳගෙන කල්පනා කරන මේක අපකේ. එදා ඉඳන් බෝධිසත්වාත්ම භාවයන් වල සත්තු වෙලා අර දේව දත්තලාගේ සංසාරාත්ම බල නොයේකුත් කරදර විපාක මැද්දේ අනිත් එක බෝධිසත්වයට ස්වභාව ධර්මයෙන් එන අභියෝගයේ වැඩි පිටුතුනි. අභියෝගයේ වැඩි කියලා කියන්නේ ඉවසීම පරීක්ෂා කරනවා. දරා ගැනීම පරීක්ෂා කරනවා. කරුණාව පරීක්ෂා කරනවා. මෛත්‍රිය පරීක්ෂා කරනවා. දානීය පරීක්ෂා කරනවා. නිකන් නෙමෙයි හරිය දානීය පරීක්ෂා කරන්නේ නිකන් මේ කන බොනේ වගේ නෙමෙයි. ජීවිතේ පූජා කරන්න කැමතිද? මිනිස්සු ලෝභයි එක දේවල් වලට. අක්මාවක් පකුගඩුවක් පූජා කරන්න කැමතිද? ඊටත් එහා ගිල ජීවිතේම වුවත් පූජා කරන්න කැමති තරම් කය කියන කේ ගානට අතහැරෙනවා. ප්‍රාණඝාත දත්තා දාන ආදී කර්ම නොකර සීලාදී ගුණ ධර්මයන් රැකෙන්න ඕනේ. භාවනාදී දේවල් වඩලා ලේසියෙන් සත්‍යයකට ළඟා කරගන්න බැරි ධාන ලේසියෙන් ළඟා කරගන්න බෑ. ධාන කියන්නේ ලේසි එකක් නෙවෙයි පිටුතුනි. කැලේට ගිහිල්ලා මාන වෙලා 1000ක් හාමුදුරුවරු දූතාංග රැකගෙන ධානය ලබනවා කියලා වෙන කිසිදු ආරම්භණයක් නොගෙන උත්සාහ කළා ධානය ලබන්න පුළුවන් 1000න් 100කට විතර. ඒ අර අතන්ට ගියායට 100කට විතර ලබන්න පුළුවන්. එහෙම ලබන්න පුළුවන් ලැබපු අයත් ඉන්නවා. ගිහි ගෙදරක ඉඳලා එතකොට ධානයක් ලබනවා කියන එක ලබන්න නෙමෙයි කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඇත්තටම. ගිහි ගෙදරක ඉඳන් ධානයක් ලබනවා කියන එක විහිළුවක්. කියන්නේ විහිළුවක්. මේ වර්තමාන කාලේ නම් පේන්නවත් නෑ පිටුතුනි. ඒ විහිළුවක්ම මේ කාලේ නම් ඉඳලා තියෙනවා. නමුත් වර්තමාන කාලේ නම් ඇත්තටම ඒක ගැන කතා කරන්න එපා. ධානය ගැන දන්නේ නැතුව තමයි ඒක ගැන කතා කරන්නේ. ධානයක් ලැබලා තියෙනවා නම් උපචාර මට්ටමක් හෝ අර්පණා මට්ටමකට ගිහිල්ලා තියෙනවා නම් කවදාවත් ඒ කතාව කියන්නේ නැත. මොකද ධානයක් කියන එක ඒ සාමාරු දුෂ්කර එකක්. ලේසින් කෙනෙක් ළඟා කරගන්න පුළුවන් එකක් නෙමෙයි. එනිසා ඒ භාවනාවන් වලින් දැන් උදාහරණයක් අපි ඒ වෙලාව වෙනකොටත් විවරණ ගන්නකොටත් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අෂ්ට සමාපත්තාදී ගුණයක් උපදවාගෙන ඉන්න ඕන විශේෂ ධාන වලින් නේ. අහසින් ආවි කියන සෝමිත තාපසේ ඒ වෙලාව. දාන සීල බව. ඊළඟට නෙක්කම් පඤ්ඤා විරියන පංච ප්‍රඥා පාරමිතා පිරෙන්න. නිකම් මේ දැන් සමහරු ඉන්නවා. සමහරු රැල්ලටත් බුදු බව පතනවා. එහෙම මේ බුදු වෙන්න බෑ පින්වතුනි. මම දැකලා තියෙනවා සමහර අය තමන් වකුගඩුවක් හරි අක්මාවක් හරි දන් දීලා ඒක හොඳයි. දෙන එක හොඳයි. දීලා ඒ මැත්තේ වැටෙන එකයි හොඳ නැත්තේ. ඒගොල්ලෝ කොටස් බෙදෙනවා. වකුගඩු දන් දීපු හාමුදුරුවෝ, වකුගඩු දන් දීපු ගිහියෝ, අක්මා දන් දීපු අය, ඇස් දන් කියන්නේ මේවා එහෙම ඒකට වඩා තව සිව්මැලි වූ ප්‍රඥාවක් මේකට තියෙන්න ඕනේ. ඔබට තේරෙනවද මං කියන්නේ? වකුගඩුවක් දන් දීලා විතරක් බුදු වෙන්න පුළුවන් නම් මං කියන්නේ එහෙම බුදු බවට යන්න පුළුවන් නම් හැම ආත්ම භාවයකම මහා කල්ප ගානක් යනකම්ම කැරට් කපන අර මැෂින් එකකට තියලා ඇඟ කෑලි වලට ගාලා දෙන්න. කියන්නේ එච්චර ලේසි නෑ. ඒකට ප්‍රඥාව තියෙනවා. සසරේ වඩපු
මහා ප්‍රඥා හැම දෙයකටම ස්ථානෝචිත ප්‍රඥා. දැනට සුදුසු නොවන ඒ තැන්වලදී පිහිටන ආකාරී ජීවිතයක් අපිට තියෙන්න ඕන. දැනට සුදුසු නොවන. ඒක ධර්මතාවයේදී ධර්මතාවය පිළිබඳ. සාමාන්‍ය පින්කමකදී පින්කමකට අනුරූපීව. ගී ජීවිතයේදී ගී ජීවිතයට අනුරූපී. කියන්නේ එදිනෙදා ඩේ ටු ඩේ ලයිෆ් අපි පාවිච්චි කරන ස්ථානෝචිත ප්‍රඥා අපි තැනකට ගියාම අපේ අපි කවුද කියන එක රැකගෙන ජීවත් වෙනවා කියන එකත් ප්‍රඥාව ස්ථානෝචිත ප්‍රඥාව නිපක කියලා කියනවා. උප්පත්ති ප්‍රඥාවක් තියෙන්නත් ඕන. ජාති ප්‍රඥා. සහ ධර්මතාව පිළිබඳ ප්‍රඥාවක් තියෙන්නත් ඕන. ඔය ප්‍රඥා තුන තමයි කිව්වේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවය. ඕකනේ කිව්වේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා. අනේ සපඤ්ඤා කියලා කිව්වේ ප්‍රඥාව සහිත මනුෂ්‍ය ජාති ප්‍රඥාව. චිත්තං පඤ්ඤංච භාවයන් කියන විතර කිව්වේ ධර්මතාව පිළිබඳ වූ ප්‍රඥාව. ආතාපි නිපකෝ බිකු. නිපකෝ කියලා කිව්වේ පාරිහාරීය ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව. එදිනෙදා ජීවිතේ ප්‍රඥාව. ප්‍රඥා පාරමිතාව පුරන්න. වීර්ය පාරමිතාව තමයි පස්වෙනි එක. තමන් කරන්න ගන්න වැඩේ මොන වාදකාවක්, කොයි කඩාකප්පල්කාරී දේවල් ආවත්, කොයි වචන ආවත් තමන් කරගෙන ඉස්සරහට යෑමේ වීර්ය බෝධිසත්වෙන් ගාව තියෙනවා. ඒක ලේසි නෑ පිටිට. මේ ලෝකයක්ම පස්සට අදිනකොට කඩාගෙන ඉස්සරහට යනවා කියන එක ලේසි පහසු කතාවක් නෙමෙයි. මම මේ දැන් දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන කොටස් වලට නොයා මේ කියන්නේ මම ඉදිරි ධර්ම දේශනාවල් වලදී ඒවා කියලා දෙන්න. වීර්ය කියන එක සාමාන්‍ය මිනිස්සෙක් කරන්නේ ආපහු ආපස්සට අදින එකනේ. හැමෝගේ වැඩේ අනේ බෑ කොයි වෙලෙත් නෑ බෑ කියාගත්තුම. එහෙම නෙමෙයි මේක කරමු. වෙන දෙයක් වෙන්න කරමු. ඒ ගන්න. ප්‍රති අපි මේ ධර්ම දේශනාවන් කරන්න පටන් ගත්තී මම ඔබට කියලා තියන්නේ මා වීරයකින් තමයි කිලෝමීටර් 350ක් 300ක් විතර අයින් කරගෙන 310 320ක් විතර ගෙවාගෙන එනවා බණ එකක් කියලා යන සමහරක් විට. එතනම එතකොට ඒකට ගොඩක් අය මට කිව්වා දැන් අපගේ කාලේ ඒ හිටියයෙක් කිව්වා අනේ ස්වාමීනි ඔච්චර මහන්සි වෙන්න එපා මෙහි ඉඳන් කරලා යවන්නකෝ. ඒතර ඔබ වහන්සේ දැන් රටේ කට්ටිය දන්න ඔබ වහන්සේගේ බණ ඉල්ලනවා මෙහි ඉඳන් කරලා යවන්න. පින්වත්නි ඔබ හිතන්න මම ඉස්සර වන්ට මතකයි එක රේඩියෝ එකක බණක් තියෙනකොට ඒ රේඩියෝ එකේ බණ කියන්න ඔය කිලෝමීටර් 350 මම ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. හරි. දැනටත් රේඩියෝ එකක පැත්තකින් තියනකො දැන්ටත් අහිංසක මේ මිනිස්සුක් කතා කරලා සයින් අපේ බණක් තියෙනවා මෙන්න මේ මාතර තියෙන කියලා කිව්වොත් මට වෙලාවක් තියෙනවා අනිවාර්යෙන් අනේ දුරයි නේද මාතර ගිහින් කී දෙනෙක් ඉන්නවද 10යි දින්නේ ඒව නෑ පිටු යන්න පුළුවන් නම් වඩින්න. ඒ වීර්ය කියන එක තමන්ට තියෙන්න ඕනේ තමන්ගේ තන සාධනය කරගන්න ඒක මාර ඌමනාවක් ඇත්තටම. බණක් කියන්න බණක් අසන්න බණක් තේරුම් ගන්න කාරණාවක් කටපාඩම් කරගන්න ඒ වීර්ය නැත්තම් කවදාවත් ඉස්සරහට කඩාගෙන යන්න බෑ. يعني නොපසුබට වීර්ය කියන එක තියෙන්න ඕනේ. තමන් කරන වැඩේ හරියට කරන්න අතරමඟ නවත්තන්න නැතුව. කරන්න හදන වැඩේ හොඳට ප්ලෑන් කරා ප්‍රඥාවෙන් ඒ වැඩේ කරා පඤ්ඤා විරිය. හරිනේ දානං සීලංච නෙක්කම් දාන සීල දැන් අපි ගත්තාම භාවනාව කියන එක නේද දාන සීලංච නෙක්කම් පඤ්ඤා විරියෙන් පංචෝ නෙක්කම මේ භාවනාව කියන එකදී එන්නේ භාවනාවෙන් අර විශේෂ ගුණයක් තියෙන්න ඕනේ. ඒ භාවනාව කියන ගුණයෙන් හැදෙනවා ගොඩක් දේවල්. ඒකයි මම භාවනාව කියන එක විශේෂයෙන් දැන් මේක පාරමිතාවක් ගන්නට නොයවා. ඊට පස්සේ කාන්ති සත්‍ය මදිටානම් මෙත්තුපෙක්කයි මේ දැස බලන්න මෛත්‍රී උපෙක්ක. ඒ ඔක්කොම භාවනාවෙත් එක්ක විශේෂ ගුණයක් හදලා තියෙන්න ඕනේ කතාව. ඒකට මේ බෝධිසත්වෙක් ගාව මේ ඔක්කොම තියෙන කෙනෙක්. මෛත්‍රී උපේක්ඛාව පිටිපස්සේ නෙක්ඛම් මේ කියන්නේ කොයි පළවෙනි පාරමී පහ අතරේ තියෙන. ඒ නෙක්ඛම්මයටත් භාවනාවෙන් වෙන උපයෝගීතාවය මහ ලොකුයි. කියන්නේ අතහැරීම කියන එක තියෙන්න ඕනේ නේ. මොකද මේක යනකොට පින්වතුනි අපිට එකතු වෙන පිරිස වැඩි. පෙර පින නිසා පෙර පින තියෙනවනේ. පෙර පින තියෙනකොට එකතු වෙන පිරිස වැඩි, ඔවුන්ගේ ශ්‍රද්ධාව වැඩි, ලැබෙන ලාභ වැඩි, ප්‍රඥාව වැඩි, හැමදේම වැඩි ටික. එතකොට ප්‍රඥාවෙන් මේ ඔක්කොම අතහැර ගැනීමේ ශක්තිය අපි ගාව තියාගෙන ඉන්න ඕනේ. ඒක භාවනාවෙන් උපයෝගී වෙන කාරණා. ඒ විශේෂ භාවනා හැකියාවක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් මේ බලන්න බුද්ධානුස්සති භාවනාව බලන්න මේ බෝධිසත්වයෙක් ගාව තියෙන කල්පනා ටික. ඒතර ඔබත් මගෙත් මේ ශාස්ත්‍රූන් වහන්සේ එවැනි මහා පාරමිතාවක් පිරුවා බුද්ධත්වයට පත්. අන්න තේරුම් ගන්න මගේ බුදුරජාණන් වහන්සේ මේ නිකන් ඔහි අහසින් පහත් වුණා නෙමෙයි. අපි හිතන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හරිම දැන් අරකේ තියෙනවනේ සක්්‍ය කුමාර වරෝසු කුමාලෝ නරසික හරි සුකුමාලයි. සුකුමාලයි නෙවෙයි. බුදුරණන් වහන්සේ මා තේජසක් තිබ්බ කෙනෙක් නර නාගෝ කියනවා. නරසීහෝ.
අතන නරසීයෝ කියලා සබ්බේ සත්තානං අග්ගස්ස සීහ කියලා කියනවා. කියන්නේ සියලු සත්වයන්ට අග්‍රයි සිංහයා. සබ්බේ නරස්ස අග්ගස්ස සියලු නරයන්ට අග්‍ර නිසා නරසීහ කියලා කියනවා. එතන නරසීහ කියලා කියන නර නාගෝ. නාග කියන්නේ විතර මහා ශ්‍රේෂ්ඨ අර්ථය. අතන සුකුමාලු. ඒ සුකුමාලය කියලා කිව්වේ ඒකට නෙමෙයි. ඒක වෙන කතාවක්. ඒක මම පස්සේ කියලා දෙන්නම්. ඒ බුදුරජාණන් වහන්සේ ගාව තිබ්බ මහා පුණ්‍ය ශක්තිය කොච්චරක්ද කියනවනම් ඇත්තටම සාමාන්‍ය සත්වෙක් වගේ නෙමෙයි පිටුතුනි රසනහර ටික පවා දිවේ කෙලවරට මේ ඇඟේම තියෙන රසනහර ටික ඇවිල්ලා වැඳිලා තියෙන මුළු එක බත් ඇටයක් දිවේ තිබ්බොත් ඒ බත් ඇටේ රස මුළු කය පුරාම පැතිරෙනවා එකපාර අපේ එහෙම නේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ එහෙම ඒ නිසායි දුෂ්කර ක්‍රියා කරන කාලෙදී එක බත් ඇටින් ඉන්න පුළුවන්කම ලැබුණා තේරුණාද මම කියන්නේ එවැනි මහා ගුණයක් පුරපු නිවන් දැකීමට අවකාශ තියෙද්දි නිවන් නොදක සසරට පැනපු උතුමෙක් තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ. ඒ බෝධිසත්වයන් වහන්සේ සසරට පැන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි පිටුතුනි අපිට යම්කිසි කාරණාවක් කියලා දෙන්න. මෙන්න නිවැරදි බුද්ධානුස්සතිය. ඒ යම්කිසි කාරණාවක් කියලා දුන්නේ මගේ බුදුරජාණන් වහන්සේ. මොකද්ද? මේ ලෝකයේ තියෙන රූප ධර්මතාවයන් ස්ථීර සාර වූ දෙයක් නැත. අනිත්‍යයි. ගොම පිටක් තරම්වත් ස්ථීර සාර වූ දෙයක් නැත අනිත්‍යයි. දුකයි බලන්න මේ අපිට සාමාන්‍යයෙන් මට අවුරුදු 21ක් ගිහි ජීවිතයක ජීවත් වුණා පිටුතුනේ මේ ලෝකෙ දුකයි කියලා අල්ප මාත්‍රයක්වත් දෙන්නලා තිබ්බේ එක එක දුක් පීඩා තිබ්බා ලෝකෙ දුකයි කියලා දෙන්නලා තිබ්බේ කවුද කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ මා මේ දන්න සියලු දේන් පිටුතුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මතා ඉගෙන ගත්තේ තමයි අපි ඔක්කොම තවත් කෙනෙක්ගෙන් බණ අහන පරතෝ ഘോഷකයි එතකොට ඒ පරතෝ ഘോഷය අපිට ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ ඒකනේ ඒකට අපි කෙලෙහි ගුණේ තියන්න මෙපේ. සමහරු මට හිතෙනවා මේ රේරුකාණි සාවින්හස ගැන කතා කරනවා, ධම්මවිජය සාවින්හසලා ගැන කතා කරනවා මේ අපි ගැන දන්න තරම්වත් දේවල් බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැත්තේ කියලා. කියන්නේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ හඳුරගෙන නිකම් ඉතිපිසෝ භගවා කියකී ඉන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා රේරුකාණි නායක ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ ස්වාමීන් වහන්සේලා. දන්නවද? මට කියන්න බෑ බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරපු ආනන්ද ස්වාමීන් වහන්සේ, නාගිත ස්වාමීන් වහන්සේ හැර තවපස්ථායකවරු දෙදෙනෙක්ගේ නම කියන්නේ දෙතිස්පල මහා බෝය ඔයගොල්ලෝ දන්නවා සුජාත පුත්‍රක තියෙන්නේ කොහෙද ඈ ලොකු සාමිනාසී ඉන්නේ කොහෙද ආරක තියෙන්නේ කොහෙද අර නාලිකාව තියෙන්නේ මේ නාලිකාව තියෙන්නේ කොහෙද ඔයගොල්ලෝ කියන බලන්න දෙතිස්පල බෝධිය තියෙන්නේ කොහෙද කියලා බෝධිනාසල 32ක් කොහෙද ඉන්නේ කියලා බලන්න ඔයගොල්ලෝ බුදුරජාණන් ඇත්තටම බුද්ධානුස්සති කියලා වඩන්නේ වෙන එකක් එක එක්කිනාගේ මතයක් හැබැයි බුද්ධානුස්සතියට වඩන උතුමන් වහන්සේ නමක් නිසකවම බුදුරජාණන් වහන්සේ නම් මේය අද උන්වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් පැත්තේ මේ චෛත්‍යය මේ ධාතුන් වහන්සේලා තැන්පත් පැත්තේ මේ චෛත්‍යය මේ ධාතුන් වහන්සේලා තැන්පත් පැත්තේ මේ චෛත්‍යය උන්වහන්සේ බුදු වෙන්න පිටදී පළමු බෝධිය මේ අවස්ථාවේදී එකපාරක් විනාශ වුණාය මේ අවස්ථාවේදී දෙවෙනි පාර විනාශ වුණාය මේ අවස්ථාවේදී නැවත වාරයක් විනාශ වුණාය ජයශ්‍රී මා බෝධිය ගාවට ගියාට පස්සේ මතක් වෙනෝනේ මේ තියෙන ජයශ්‍රී මා බෝධිය මිනිස්සු හදන්නේ ජයශ්‍රී මා බෝධිය උඩට යන්න වැඳලා එන්නේ එහෙම නෙමෙයි අතන ඉඳන් ජයශ්‍රී මා බෝ ආමුද්රුවනේ අපිට උඩට එන්න අවස්ථාව දෙන්නේ නැද්ද කියලා සින්දු කිව්වට වැඩක් නැහැ අර බෝධිය දිහා බලලා අනේ මගේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පිට දීපු බෝධිය එදා මගේ බුදුරජාණන් වහන්සේගේ පිට මේ බෝධිය යට තියෙන්නේ නැති නේද කියලා මේ බෝධින් වහන්සේ රැස්කම් නාසයේ තිබ්බනම් මගේ බුදුරජාණන් වහන්සේව දකින්නව නේද මේ සෙවණින් බුදුරජාණන් වහන්සේ සෙවණ වෙලා තියෙනව නේද කියලා පිටුතුන් කල්පනා කරන් තරම් බුද්ධානුස්සතියක් ලෝකෙ වැඩින්නේ නැත. දැන් හරිද? එහෙම එකක් වැඩින්නේ නැත. රුවන්වැලි මහසෑයට යනකොට බුද්ධ රූපය ඇතුලේ තියෙනවා කියලා අපි දන්නවා මේ බණ කතාවකින් අහලා කොයි පැත්තටද තියෙන්නේ කියලා මොහොතක් කල්පනා කරලා නැහැ. කොයි විදියටද තියෙන්නේ කියලා කල්පනා කරලා නැහැ. ඇයි? බුද්ධානුස්සතිය වඩා නැත. ඒතර බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මතා බලන්නනේ අනිත්‍ය ධර්මතා දුක්ඛ ධර්මතා අනාත්ම ධර්මතා මේ ලෝක යථාර්ථය කියපු එකම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ කොච්චර ශ්‍රද්ධාවක් අපිට තියෙනවද අනේ දෙයියනේ මගේ බුදුරජාණන් වහන්සේ මොනවද හත්තලාමි නොකීවේ දෙක බමුණෙක් මට මතකයි සංගීතනිකයි දිට්ඨි සංගීතය තියෙනවා මේ ඇවිල්ලා ස්වාමීනි මම දුෂ්ටියක ඉන්නවා කිව්වා මොකද්ද දෘෂ්ටිය? ඒ බමුණව කියනවා මම දෘෂ්ටියක ඉන්නේ කියලා. කරනකොට ඒ කරන කෙනෙකුත් යනකොට යන කෙනෙකුත් ලෝකේ නැහැ. ඒක බමුණ දෘෂ්ටි. බුදුරජාණන්ගේ ඒක මාර දෘෂ්ටියක්. බුදුරජාණන් මට කල්පනා වුණා මේ පොඩි ළමයට උත්තර දෙනවා වගේ ඈ බමුණ. ඒක පුදුම දෘෂ්ටියක් නේ ඒක.
එතකොට දැන් වැඩක් කරන්න ඕනි කියලා හිතන කෙනෙක් නැද්ද? ඉන්නවා. වැඩක් කරන කෙනෙක් නැද්ද? ඉන්නවා. ඉතින් ඒ කරන කෙනා තමන්නේ. අර බමුණ කල්පනා කරනවා ඇත්තනේ. මේ සත්පුද්ගල ශූන්‍යභාවයට කියපන්නේ මේ නිකන් සාමාන්‍ය සූත්‍රයක්. ඇත්තනේ අප්පා. ආසාමිනි බොහොම පිං යටි කරු කරපු දේ කුඩු කර කරා වගේ. බොහොම පිං කියලා ගියා. දැන් මේ බුදුරජාණන් වහන්සේ කරුණාව බලන්නේ ඒ කියන්නේ ඒ තැන්වලදී ඒ පොඩි පොඩි දේවල් වලට උත්තර දීපු හැටි. හරි? උන්වහන්සේගේ ළඟ හිටපු මිනිස්සු සුවපත් වූ හැටි බලන්න. පටාචාරා සියලු ප්‍රශ්න මැද බුදු සෙවණට එනකොට ඇය නිදහස් වෙනවා. ඇයි නිදහස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියපු ධර්මතාවය තේරුම් කරගෙන. දරුවගේ මලකඳ තියාගෙන ආපු කිසා ගෞතමීට. හරි? දෙවගොල්ලෝ හිතනකො අපේ වස්පින්කම තියෙන දවසට කවුරු හරි කෙනෙක් දරුවෙක් මැරිච්ච දරුවෙක් අරගෙන ඇවිල්ලා කියනවා මේ දරුවා මැරිලා ඉන්නේ. මට පොඩ උපකාර කරන්න. ඕගොල්ලෝ කියන්නේ අනේ ඉතින් මේ මැරිලා නම් ආයි පණ ගන්න බෑනේ නංගි ලොකු ආමුදුරන්ට කරදර කරන්න එපා යන්න කියලා ඕගොල්ලෝ ආවයි. බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? මෙහෙ එන්න කිසා මම හොද කරලා දෙන්න. දරුවෝ නෙමෙයි හොද කරන්න කිව්ව කිසා මම හොද කරලා දෙන්න. කිසා ගිහලා මිනිහෙක් නොමල ගියකින් අබමිටක් කරන්න. මන තාත්තෙක් දරුවෙක්ට පිට වෙනවා වගේ අර පිස්සු ඇදිලා ආපු කාන්තාව මෙල්ල කරපු හැටි. හරි? මහා කරුණාවෙන් මේ ශාසනය හදපු හැටි බලන්න. පින්ඩපාතය මූලික කරලා මේ ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් නේ කරලා තියෙන්නේ. දැන් අපේ රටේ කවුරුත් ගත්තත් ප්‍රභූ කෙනෙක් ගත්තත් කවුරු ගත්තත් ස්වාමීන් වහන්සේලාට ලෙන්ගතුයි වන්දනීයයි ගෞරවය ඒ සිස්ටම් එක හැදුවේ කවුද ලෝකේ? නීති පද්ධති නැති, ව්‍යවස්ථා නැති, ගැසට් නැති ඒ නීති පද්ධතිය හැදුවේ බුදුරජාණන් වහන්සේ. තියෙන විනය පිටකේ විතරයි ඒක රකින්න තියෙන අපිට. මේ කියන ආකාරයේ මහා ශාසනයක් ඉදිරි කරපු උතුමෙක් තමයි බුදුරජාණන් වහන්සේ. ඔන්න ඇස් දෙක වහගෙන ඒක කල්පනා කරන්න. බෝධිසත්ව කාලේ ඉඳන් පිටුනේ සමහරක් දවසට උන්වහන්සේ එක උන්වහන්සේ කියනවා මට පඩගිනි වෙච්ච දවසට මම එළදෙනගෙන් කිරි බීලා තියනවා ගිහිල්ලා. බෝධිසත්ව කාල බලන්න අපේ අම්මලා එහෙම දුක් විඳලා නැහැ. ඒ මොකද මේ ලෝක සත්‍යතාවය අවබෝධ කරගන්න මේ ලෝක සත්‍යය මුදවන්න ඕනේ කියලා හිතලානේ. හරි? එක මුං ඇටයක් විතරක් කාලා හාල් ඇටයක් විතරක් කාලා ජීවත් වෙලා තියෙනවා. කටු ටික ඇඟට පෑදෙනකම්. අර කුසල රජතුමා එක වෙලාවක ඇවිල්ලා කියනවා රජතුමනි ස්වාමීනි ඔබ වහන්සේට මොන හරි ඕන නම් අපිට කියන්න. බුදුරජාණන්සේ බලනවා. මොකද ස්වාමීන් වහන්සේ හිටියානම් අපිත් ඔබ වහන්සේගේ පරිවාර රජ්ජරුවරු. ඔබ වහන්සේ සක්විත්තෙක්නේ. ගිහිව හිටියානම්. ඒතර අපි ඔබ වහන්සේගේ ගෝලයෝ වගේ. ඉතින් ඔබ වහන්සේ වෙනි උත්තමයෙක් ඔක්කොම දාලා පැවිදි වුණාම අපිට නොසලකා ඉන්න පුළුවන්. හිතයි? ඔබ වහන්සේනේ උත්තමයෙක් ඔක්කොම දාලා පැවිදි වෙනවා. අපිට පුළුවන් ද ඔබ වහන්සේව නොසලකා ඉන්න? ඔබ වහන්සේව දකිද්දිත් අපිට ඒ තේජාව පේනවා. ඒකට තියෙන ලස්සන කතාවක් ඔය නරසිය ගාථා කියන්න කලින් දැන් ඔයගොල්ලෝ අහලා තියෙන නරසිය ගාථා 9 ඉන්නේ චක්කවරංකිත රත්ත සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූෂිත පාදෝ ඒසහි තුය පිතා නරසිය. ඕකනේ අහලා තියෙන්නේ. තව කතාවක් තියෙනවා කලින් ගාථාවක්. ඒ ගාථාව මේ එළිය පාවිච්චි වෙන්නේ නැහැ ඇත්තටම. ඒ ගාථාව කියනවා යශෝදරාව බෙල්කනියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා කියලා හිතාගෙන තමයි එන්නේ. ඇවිල්ලා බලනකොට රත්තරන් කඩක් වගේ රැස් වේදගෙන එන බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ තේජාව දැකලා බුද්ධ තේජාව මහා උත්තමයන් වහන්සේ ගාව තිබු බුද්ධ තේජාව දැකලා යශෝදරාව හිතනවා මම ඔබ වහන්සේගේ රාජ ලීලාවට වඩා මේ බුද්ධ ලීලාවට කැමතියි. යශෝදරාව හිතනවා මා වගේ පක්ෂපාත ස්ත්‍රියකුත් එදින උපන් දරු පැටියක් දාලා ඔබ වහන්සේගේ මේ වගේ තේජාවක් ලබන්න නම් ඔබ වහන්සේගේ රාජ තේජාවට වඩා මා මේ බුද්ධ තේජාවට කැමති කියලා හිතලා තමයි රාහුලවත් ළඟට අරගෙන සිතවිලි වචන කරන්නේ. ඒ හැම තැනකදීම යශෝදරාව උන්වහන්සේ ගැන දැකපු ಗುಣ තිබ්බා. ලෝක හිතාය ගතෝ නරවීරෝ. මේ ලෝකයේ හිත ලෝක තියෙන ලෝක හිතාය ආගතෝ නරවීරෝ කියලාත් එක තැනක. නමුත් ආගතෝ ගතෝ දෙකම අර්ථය එකයි. ලස්සනයි. ආගතෝ ගාම ආවා ගතෝ ගාම ගියා. ලෝක හිතාය වෙනුවෙන් තමයි මේ උතුමන් වහන්සේ ලෝකෙට ආවෙත් මේ අභිනිෂ්ක්‍රමණය කරලා ගියෙත් ඔය දෙකෙන් කැමති එකක් දාගන්න. දැන් දෙක අර්ථ දෙකක් තියෙන නිසා. සීල සමාධි පතිට්ඨිත චිත්තෝ මේ කතා කරන්නේ තාම මේ බුදු වෙලා දෙකලා කතා කරලවත් නැහැ. සීල සමාධි
මහා සංහිඳීමක් තිබ්බ උතුමෙක්. හරිද? මහා සංසිඳීමක් තිබ්බ උතුමෙක්. මහා සීලයක් තිබ්බ ගුණයක් තිබ්බ උතුමෙක් ප්‍රාණඝාත ආදිය නොකරපු. ඒ විශ්වාසයේ උඩ නැගලා තමයි යසෝදරාව කියන්නේ සීල සමාධි පතිට්ඨිත චිත්තෝ කියන. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැක්වෙන කාරණාව ඇතුලේ තියෙනවා මහා විශාල ගැබ්බීමක් ඇතුළේ. මෙන්න මේව කල්පනා කරන්න. මේ බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයේ විශේෂත්ව කල්පනා කරන්න. උන්වහන්සේ පාරමී පුරපු හැටි, උන්වහන්සේ අපි වෙනුවෙන් සසරට පැනපු හැටි, උන්වහන්සේ බෙසන්තරාත්ම භාවයන් වලට ගිහිල්ලා මද්රි දේවියලව දන් දුන්න හැටි. ජාතක කතා කියවනේ ජාතක කතාවල් වලදී උන්වහන්සේ කරපු කැපකිරීම වල හැටි, ප්‍රඥා පාරමිතාව පුරපු හැටි, ප්‍රඥාව වඩපු හැටි කියනකොට උන්වහන්සේගේ ප්‍රඥාවේ තරම අපිට පේන්න පටන් ගන්නවා. ඇත්තටම. ඒ ප්‍රඥාවේ තරම අපිට පේන්න පටන් ගන්නවා. ඒකත් එක්ක අපිට උන්වහන්සේ ගැන ඇති වෙන්නේ මට මගේ තාත්තා ගැන තියෙන හැඟීම නෙමෙයි බුදුරණන් වහන්සේ ගැන තියෙන්නේ. සම්බුදු පියාණන් කියන වචනයට මම ඇත්තටම සාමාන්‍යයෙන් හිම වචන මාත්‍රයකට ගොනු වෙන්නේ නැහැ බුදුරණන් වහන්සේක මම ඇතැම් විට බුදුන් වහන්සේ කියලා කියන බුදුරජාණන් වහන්සේ කියලා මොක කිව්වත් මට බුදුරණන් වහන්සේ. මගේ තාත්තා ගැන මට තියෙන පොඩි හැඟීමක්. නමුත් මට බුදුරණන් වහන්සේ ගැන තියෙන ඉවර කරන්න බැරි හැඟීමක්. ඇයි? ඒ ගුණකඳ මහත්, ඒ ආශ්චර්ය මහත්, ඒ රූපකාය මහත්, ඒ ධර්මකාය මහත්. උන්වහන්සේට එක මලක් පූජා කරලා ඒ මල දිහා බලාගෙන පැය 4ක 5ක කල්පනාවක නිමග්න වෙන්න පුළුවන්. උන්වහන්සේ වෙනුවෙන් හැදලා තියෙන එක කරුණුන් වහන්සේ නමක් දිහා බලාගෙන පැය ගාණක් ඒ කරුණුවත් එක්ක කල්පනා ලෝකයක නිමග්න වෙන්න පුළුවන්. උන්වහන්සේ වෙනුවෙන් හැදිච්ච එක බුදු පිළිමයක් දිහා බලාගෙන ඇස් දෙක දිහා බලාගෙන පැය ගාණක් ඒ කල්පනාවෙන් නිමග්න වෙන්න පුළුවන්. උන්වහන්සේ වෙනුවෙන් හැදිච්ච මල්ලාසනයක් දිහා බලාගෙන පැය ගාණක් ඒක නිමග්න වෙන්න පුළුවන්. උන්වහන්සේ වෙනුවෙන් සිටවපු ජයශ්‍රීමා බෝධිය දිහා බලාගෙන පැය ගාණක් ඒ කල්පනාවෙන් නිමග්න වෙන්න පුළුවන්. ඒක බුදුරණන් වහන්සේ. ඔබ බුදුරණන් වහන්සේ දකින්න වෙන්නේ නිකම් මන්ත්‍ර සජ්ජායනා කර කර ඉඳීමෙන් නෙමෙයි. ගාථා සජ්ජායනා කර කර ඉඳීමෙන් නෙමෙයි. ඉතිපිසෝ ගාථාව කියපු වාර ගන්න ගැනීමෙන් නෙමෙයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමක් ධර්මයේ දකීද ඔහුට මාව දකින්න වෙන්නේ හරහාය. ධර්මයේ හරහා තමයි ඔබට පින්තුනි බුදුරණන් වහන්සේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබට ධර්මයේ දකින්න වෙන්නේ නිවැරදිම ධර්මියෝ පටිච්චසමුපාදං පස්සති යෝ ධම්මං පස්සති. යමක් පටිච්චසමුපාද ධර්මයේ දකීද ඔහු ධර්මයේ දකී. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒ නිසා අපි මම කියන්නේ අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා ඉන්නේ අපේ වංශය කබල් ගන්න. ඔක තමයි මිනිස්සුන්ගේ හැටි. බුද්ධානුස්සතිය වඩනවා කියන්නේ වංශය කබල් ගෑමක් නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න. බුද්ධානුස්සතිය වඩනවා කියන්නේ වංශය කබල් ගෑමක් නෙමෙයි. ඒක හරියට අර පිටරටින් එන සුද්දන්ට සීගිරිය පෙන්නලා අපේ වැඩ පෙන්නනවා වගේ. සීගිරිය පෙන්නන්න යන කෙනා වෙන රජුරුවක් කෙනෙක් හදපු ගලක් පෙන්නලා මේක මහා පුදුම සහගත වතුර ප්‍රොජෙක්ට් එකක් තියෙනවා උඩට වතුර ගෙනිච්ච විදිය හොයාගන්න බැරිය කියලා. තමන් කරපු වැඩක් නෑ අනුන් කරපු වැඩක් දක්වා අරගෙන යනවා. තමන්ට ඒ ගැන කිසිම දැනීමක්වත් නෑ. හැබැයි උන්ට තමනුත් කරපු වැඩක් තියෙනවනේ. අන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා උන්වහන්සේ මේ යනකොට උළුවව පාත් වෙනවා. ඉස්සෙනවා. වලවල් ගොඩලි වෙනවා. එහෙම වෙනවා. හැබැයි එපමණකින් බුදුරජාණන් වහන්සේව දකින්න යන්න එපා. එහෙම වුණාම ඒක අනිත් අයට විහිළුවක්. ඒ කෑල්ල ඒ කොටස දකින්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවත් එක්ක බුදුරජාණන් වහන්සේ වටහාගත්ත කෙනෙක්ට විතරමයි. අනිත් කෙනාට ඒක ටිකක් කරදරයක්. හරි. ඒක ටිකක් කරදරයක්. පින්වත්නි දැන් ඒකනේ ඒ වගේ පොඩි කාරණා අල්ලන් ඔය වෙනත් අන්‍යාගමික අය වෙනත් ආගම් වල අය ඊට පස්සේ කවුද කියන්නේ නිරාගමික අය පොඩි පාරවල් එල්ල කරන්නේ. මොකද දැන් ලෝකේ තියෙනවා ගැබ් ගැනීම කියන එක සිද්ධ වෙන්නේ තාත්තෙක් සහ අම්මෙක්ගේ එකතු වීම කියන සංකල්පය තුළ. බුදුරජාණන් වහන්සේ කාලේ සමහරක් දේවල් තියෙනවා මේ දැකලා දැකපු මාත්‍රෙන් ගැබ් අරගෙන තියෙනවනේ. ඒ කොටස හොයාගන්න මිනිස්සුන්ට බෑනේ. මේ අපි විද්‍යාව දැනගත්තා වුණාට ඒ කොටසත් අපි පිළිගන්නවනේ ලස්සන්ට. සමහරු කියනවා මෙම ස්පර්ශ මාත්‍රෙන් ගැබ් ගත්තා කියලා. වින පිටකේම කතා තියෙනවා සමහර දේවල් හිතා ගන්නවත් බෑ. එතකොට එතනදී හිතා ගන්නකෝ අපි ඒක ඇල්ලත් විශ්වාස කරන්නේ අන්ධ භක්තියකින් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ තුලින් දැකපු දැක්ම නිසා. හැබැයි ඒ දැක්ම නැති මිනිස්සු
ධර්මයේ තුලින් දැකලා නැති මිනිස්සු බුදුරජාණන් වහන්සේව නිකම් පොතෙන් විතරක් පරිණනා කරන මිනිස්සු සමහරක් බුදුරජාණන් වහන්සේගේ කාරණා පිළිගන්නේ නැත. ඒකයි ඔය ඇතැම් ගොඩාක් හාමුදුරුවෝ පවා දැන් අටුවාවන් ආදී ප්‍රතික්ෂේප කරන්නේ ඇයි මේ තමන් හොතට ධර්මය දන්නවා කියලා හිතාගෙන ඉන්නවා පොතක් කියවලා තමන් තුල ධර්මයේ වැඩිලා නැහැ බුද්ධානුස්සතිය වැඩිලා නැත. හැබැයි බුද්ධානුස්සතිය දන්නවා කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ටිකක් කියන්න දන්නවා අරහං කියන්නේ මේකයි සම්මා සම්බුද්ධ කියන්නේ මේකයි බුද්ධ කියන්නේ මේකයි මේ වගේ දන්නවා. හැබැයි උන්වහන්සේලාට අතුලාන්තයෙන් බුදුරජාණන් වහන්සේත් එක්ක බැඳීමක් හදාගෙන නැහැ. කල්පනාවක් ධර්මයේ දැකීම තුළ ධර්මයේ ඇතුලින් ඇතිවෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඟීම. ඒ හැඟීම නැති නිසා බොහෝ ධර්ම කාරණාවන් විශ්වාස කරන්න බැරි ගානට යන්නේ සාමාන්‍ය කතාවක්. හැබැයි අපි එමනේ ඇත්තරම බුදුරජාණන් වහන්සේ කියන ඕන දෙයක් පිළිගන්න. ඇයි උන්වහන්සේ අනිවාර්යෙන් කියලා තිබ්බනම් මේ ත්‍රිපිටකය අටුවාව ටීකාව ඇතුලේ විශේෂයෙන්ම ත්‍රිපිටකයට පටහැනි දේවල් අටුවාවේ නේ. අටුවාවට පටහැනි දේවල් ටීකාවේ නේ. අර්ථ ග්‍රාම්‍ය කරවන්න සමහර දේවල් දාලා තියෙනවා මිසක පටහැනි දේවල් නැහැ. දැක්කොත් අපිටත් කියන්නේ. ඒ වගේ හොයන්න කැමති. අනිවාර්යෙන් ත්‍රිපිටකයේ අටුවාවේ ටීකාවේ තියෙන කතාවක් අපිට ඒ කියන්නේ දැන් හිතන්නකෝ මට අපාය පේන්නේ නැහැ කියලා. හැබැයි මං අපාය පිළිගන්නවා. ඒයි අපාය පේන්නේ මං අපාය පිළිගන්නේ මට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන මානිය කියන්නේ ගැඹුරු අවබෝධය. උන්වහන්සේගේ දේශනා කරපු මේ සංසාර චක්‍රය circle of rebirth මේ සංසාරික චක්‍රය ඇතුලේ අපිට යන්න වෙන ලෝකයන් සහ ඒ තත්ත්වයන් ස්ටේටස් උන්වහන්සේ දේශනා කරපු ආකාරය හරි නිවැරදි. තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක, මනුෂ්‍ය ලෝක අපිට පේන්නේ නැති එකම දේ අපාය. අපායත් අනිවාර්යයෙන්ම තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. මොකද මේ අනිත් කියප ඔක්කොම තියෙනවනම් ඒක විතරක් නැති වෙන්න විදියක් නෑ. අන්තිම බණ්ඩ බුදුරජාණන් වහන්සේගේ මේ බෙදීම පිංගුතුනි කැපිලි කැටිලි අඩුපාඩු නෑනේ. දැන් ඕතන කිව්වා බොයිතෝ ලෝක 31 කවුද අයිති නොවෙන්නේ? හැමෝම අයිති වෙනවනේ. සමේ කතාව හොඳට තේරුම් අරගෙන මේ ධර්ම කාරණාව තේරුම් අරගෙන මේ ධර්ම කාරණාවත් එක්ක බුද්ධානුස්සතිය වඩන්න පටන් ගන්න. චුට්ටක් වඩන්න. බුදුරජාණන් වහන්සේ කවුද කියන එක පිළිබඳව පොඩි වර්ධනයක් ඇති කරගන්න. චුට්ට අපි ඉස්සරහදී බුදුරජාණන් වහන්සේ කවුද කියන එක පිළිබඳව රූපකායත් ධර්මකායත් හරියාකාරව කියලා දෙන්න වැඩසටහන් කීපයක් කරන. මේ වැඩසටහන් හරහා ඔබට අනිවාර්යෙන් මේ දේශනාවන් ශ්‍රවණය කරලා තව තවත් අවබෝධයකටපත් වෙන්න පුළුවන්කම ලැබෙයි. ඒ සඳහා මේ දේශනාව ඔබට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රේති ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු කුසලයේ ප්‍රතිපතන බෝධියකින් උතුම් නිවනින් නිවල යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රේති විශේෂයෙන්ම කියන්න ඕනි මේ දේශනාව කරාම මේක ටිකක් වෙනස් පරිදේශනාවක්. මම මේකේ පොඩි වෙනස් වීමක් විතරයි ඔබට දැක්කුවේ. ඒකත් කියලාම ඊටු පුණ්‍ය අනුමෝදනාවන් වලට යොමු වෙනවා. පොඩි වෙනස් පැත්තකට හැරෙව්වා විතරයි. මම ඉදිරියේදී බුද්ධානුස්සති භාවනාව නිවැරදිව කරන ආකාරය එදිනෙදා ජීවිතවල පවතින දේවල් එක්ක කරුණු එක්ක බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කළ යුතු දේවල් දැන් තියෙන තොරතුරු මූලාශ්‍ර වලින් ඔබට දැක්වීම කරන්න. ඒ වෙනුවෙන් ඔබට දැනට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන පොතක් තමයි රේරුකාණේ නායක ස්වාමීන් දීපු සූවිසි මහගුණීය පොත. සූවිසි මහගුණීය පොත බලන්න. සමහර දේවල් ඒ වගේ සරලව විස්තර කරලා තියෙන්නේ. ඇත්තටම මේ තවත් බොහෝමයක් කටකතා ටීකාවන් වල විස්තර තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරනවා. විශේෂයෙන්ම ජාතක කතා හැම බලන්න. ජාතක අටුවාවන් හැම ගෙනල්ලා ජාතක අටුවාව. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව බොහෝ විස්තර වර්ණනා තියෙනවා සිද්ධ කරලා. ඉතින් ඒවත් අරගෙන ඒවත් කියවලා ඒව තේරුම් අරගෙන ගියොත් අපිට මේ භාවනාව කරන්න පුළුවන්. මම මේ වෙන පැත්තක් පෙන්නනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන භාවනා කරනවා කියන්නේ උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේ බෝසත් කාලේ චරිතය, උන්වහන්සේ කොහොමද මොකද අවබෝධ කරපු ධර්මය, මොකද ලෝකෙට කරපු ශාසනික සේවය, ඒ ශාසනික සේවයෙන් මන් සුවපත් වුණේ කොහොමද, ලෝක සත්‍ය සුවපත් වුණේ කොහොමද, ඒ සුවපත් කිරීම වෙන කවුරු හරි කරනවද, වෙන කාටද ඒ සේවාව කරන්න පුළුවන්ද වගේ කරුණු රසම කල්පනා කිරීමෙන් අනේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා අන්න එතන තැනට කියනවා බුද්ධානුස්සතිය කියලා. හරි. ඉතින් ඒක තමයි වටිනම කාරණා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන මිනිස්සු අන්න ඒ දැක්මෙන් ඒ අවබෝධයෙන් කියපු උදාන තමයි ඔය බුදුරජාණන් වහන්සේ පිළිබඳව සමහර දේවල් කියන්නේ. හැබැයි මේ කවුරු හරි බුද්ධානුස්සතිය කියන එක වැඩුවොත් ආයුධයක් තියාගත්තා වගේ සමේ දායකත්වයේ දරපු පින්වතුන් හැම දෙනෙක් එකතු වෙලා ලස්සන්ට මේ පුණ්‍ය අනුමෝදනාවන් විඳිනවා වගේම මේ දේශනාවන් වලින් ගත හැකි සාරයත් නෙලා ගන්න ඕනේ. එතකොටම ඔබට බුද්ධානුස්සති භාවනාවන් වැඩිම සිද්ධ වෙනවාමයි. පින්වත්නි ධර්ම දානමය පින්කම කියන එක ලේසියෙන් කෙනෙක්ට කරන්න පුළුවන් පින්කමක් නෙමෙයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසෝ ජිනාති.
අපරසලම්බර සංවිධානයේ මේ සියලු රස අතර ධර්ම රසය සියලු දානි අතර ධර්ම දානි උසස් භාවයට පත් වෙනවා කියන එක කියලා තියෙනවා. මේ වගේ බුදු ශාසනය සඳහන් වෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය සඳහන් වෙන අපූර්ව ධර්ම කාරණා දිගහැරනකොට නොඇසූ දේවල් අසුතං සුනාති නොඇසූ දේවල් අහන්නට පුළුවන්කම ලැබෙන නිසා ඉතින් ඒ නිසා ධර්ම දානී යෙදෙන අය මහත් වූ කුසලයක්ම සම්පාදනය කරගන්න සසරට මහත් වූ සෝපත් භාවයක්මයි හදාගන්න. ඒ සසර සෝපත් භාවය ඒ සාංසාරික විමුක්තිය ඒ සෝපත් හිතකට දෙන සුවය ඔබටත් කවදාරි දවසක මේ සසරේ ඔබේ සිත සූපත් වන්නට ඒකාන්ත පාරමිතාවක් වේවි. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගෙන උතුම් නිවනින් වහවහා නිවී යන්නට මේ කුසල් පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම පින්තුන් අද දවසේ මේ පින්කම සහ සංවිධානය කරපු දායකත්වයේ දරුවෝ සියලු පින්තුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ මේ රැස් කරගන්න තියෙන කුසලයේ තම තමන් ප්‍රාර්ථනීය බෝධිකින් නිවිල යන්නට අවශ්‍ය පාරමී පුරා ගන්නට අවශ්‍ය නිදුක් නිරෝගී චිර ජීවනයේ කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් සුවසේම පතනාකාරයෙන්ම නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ බ්‍රහ්ම රාජවරු මෙපින් අනුමෝදන් කරගනිත්වා. විහෙර විහාර කම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන් වහන්සේලා බ්‍රහ්ම රාජවරුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා බඹලොව සැනසෙත්වා පතන බෝධියකින් නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණ වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණ. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ තමුත්තේකම ඔරුකලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිචය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා